සමන්තා චක්ඛවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ලාභා වෝ භික්ඛවේ සුලද්ධං වෝ භික්ඛවේ කනෝ පටිලද්දෝ බ්‍රහ්මචර්යායාති. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්තුනි, අද දවසෙත් අපි හැමදෙනාම ජාතිය නාලිකාව net fm ගුවන් විදුලියේ වටා එක්කාසෝනේ තුලෝම සනසා වදාළ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නටයි ඉතින් අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයන් ගැන කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි කසුනිකා තෙන්නකෝන් යෙහෙලිය සහ බදුල්ලේ පදිංචි නිලන්ති තිලකරත්න මෑණිය අතුල් පින්වන්ත පිරිසත් එවැගේම පානදුර හිරණ පදිංචි තුෂාරද සොයිසා මැතිතුමා දිස්නා ජයලත් මැතිතුමිය ඇතුළු පින්වන්ත පිරිසත් එවැගේම අංක 114න් 188න් 3 තිරිවානේගම කලගෙඩිහේන පදිංචි KKV කුසුම් ලතා රාජසේකර මැතිතුමිය ඇතුළු පින්වන්ත පිරිසයි. ඒ හැම දෙනාටමත් අපි හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාමේ පින බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයන්න් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් මහා මහ නිවන් පිණිසම හේතු වාසනා වේවා කියන අදහසින් ධර්ම ශ්‍රවණය කරත්වා කියලා අපි ආරාධනා කරනවා. පින්තුනි, මාතෘකා කරන්නේ දුනේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයට අන්තර්ගත කන සූත්‍රය නැත්නම් කන සූත්‍රය කියලා මේ පින්තුන් අහලා ඇති. කන සුත්තං කියලා පාලියේ සටහන් වෙලා තියෙන්නේ. මේ සූත්‍රයේ තුල තුලෝකාග්‍ර වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි හැමදෙනාටම විමසුමට ලක් කරන්න අවශ්‍ය අවස්ථාවන් ගැන හෙළිපෙහෙළි කරනවා. පින්තුනි, අනාදිමත් සාංසාරික ගමනක එන අපි හැමදෙනාම භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනයත් එක්ක ආත්මය ගලප ගනිද්දි, ජීවිතය කියව ගනිද්දි මේ බොහෝම අතිශය දුර්ලභ අවස්ථාවක තමයි අපි ජීවන ගමන ගෙවාගෙන යන්නේ. ඒ දුර්ලභ අවස්ථාව, ඒ ශ්‍රේෂ්ඨ අවස්ථාව, ඒ ෂණයක් වශයෙන් පවතින අවස්ථාව නිර්මාණය වීම සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දුන මහණෙනි, මම මසැස ඉක්මවාලු දිවසින් මේ ලෝකයේ දකිනවා. දැන් ලෝකයේ දකිද්දි චුතේ විතරක් දැක්කොත් ලොකු ප්‍රශ්නයක් ඉපදෙනවා. ඒ කියන්නේ මරණය විතරක් අපි දැක්කොත්, මැරෙනවා කියලා දැක්කොත් එහෙම මරණයෙන් මත්තේ මුකුත් සිද්ධ වෙන්නේ නැහැ කියලා දැනගත්තොත් එහෙම අපේ හිත යම්කිසි දෘෂ්ටි ජාලවලට එක්කාසු වෙන්න පුළුවන්. උපත විතරක් දැක්කොත්, කියන්නේ මරණය විතරක් දැක්කොත් මරණින් මත්තේ ඔක්කොම ඉවරයි කියන දෘෂ්ටියකට බැස ගන්න පුළුවන්. ඒ වගේම උපත විතරක් දැක්කොත් අලුතෙන් සත්වව මේ ලෝකේ එක්කාසු වෙනවා කියලා වෙනම නිර්ණායකයකට අපේ හිත බැස ගන්න පුළුවන්. ඒ නිසා පින්තුනේ මේ චතුප්පාත නැත්තම් උපත විතරක් දකින නුවණත් තනිකර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. මරණය විතරක් දකින නුවණක් ගැන තනියම දේශනා කරන්නේ උපත සහ මරණය දෙකම දකින නුවණින් සමානාගතයි කියලායි ලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මෙන්න මේ චතුප්පාතේ නැත්නම් උපත සහ මරණය දෙකම දැකගත්තේ නැත්නම් මේ සංසාරයේ දැක ගන්න බෑ.
ඒවයි බුදුවරුන්ගේ ක්‍රමය හරි පුදුමයි පිංගුතුනි. දැන් හිතන්න අද ලෝකයේ ක්‍රමයේම ඒ ලෝකයේ ක්‍රමයට ධර්මයේ කවද්දී මොන විසිතුරක්ද අද මෙනෙහි කරලා බලන්න. අධ්‍යාපනයෙන් ඉහළට ගියපු බොහොම දක්ෂ පිරිස් ඉන්නවා. ලංකාවේ නම රඳවගත්ත බොහොම දක්ෂ වික්ත ප්‍රතිබල පිරිස් ඉන්නවා. හිතන්න එයා නීතිඥයෙක් කියලා අපි හැමෝම එයාව හොයාගෙන යනවා ඕනම නඩුවක් ජය ගන්න. එතකොට එයා වෛද්‍යවරයෙක් කියලා හිතන්න අපි ඕනම අසනීපයකට ඔහුව හමු වෙන්න සූදානම්ෙන් බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකද ඔහුගේ දක්ෂතාවය ගැන මෙනෙහි කරලා. ඒ දක්ෂ නීතිඥවරයා සමහර වෙලාවට මේ තරක ඉදිරිපත් කරලා අතිශයින් සියුම් නුවණකින් තමන්ට පැමිණෙන සියලු නීති ගැටලු ජය අරගෙන හොඳයි මිනිමරුවෙක්වත් නිදහස් කරන්න පුළුවන්. මරණයට චෝදනා එල්ලවෙච්ච මිනිමරුවෙක් නිදහස් කරන්න පුළුවන්. ඒ වගේම හොරකමට ලක්වෙච්ච ඒ මහ භයානක හොරෙකුව නිදහස් කරන්න පුළුවන්. එහෙමත් නැතිනම් විවිධ අපරාධී වැඩ සිද්ධ කරපු පිරිස් නිදහස් කරන්න පුළුවන්. ඒ නිදහස් කිරීම තුළ ඔහුගේ දක්ෂතාවය, ඔහුගේ විශේෂත්වය, ඔහුගේ හැකියාව ලෝකයට කියාපාන ගමනේ. සමහර වෙලාවට ඔයත්තු ගණන් හදන්න පුළුවන් මේකද නීතිය, මේකද ක්‍රමය, මේකද විලාසය. එතකොට මේ වැඩේම ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේත් සිද්ධ කරලා තියෙනවා. මහා භයානක හොරු තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ රජුන්ට අවවාද කරලා ඒ නීතිඥයෙක් කරනවා වගේම නිදහස් කරලා නැද්ද? ඒ වගේම මහා භයානක අපරාධී පිරිස් තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල නිදහස් වෙලා නැද්ද? මිනි මරපු අඟුලිමාල වගේ පිරිස් තථාගතයන්න් වහන්සේ හේතු කාරණා දක්වමින් නිදහස් කරගෙන තියෙනවා. හැබැයි මේක වෙනසක් තියෙනවා පින්තුනි. ඒ නිදහස් කරපු කෙනා නිකන් අතෑරියේ නැහැ. ඒ භාගතුන් වහන්සේට උමනාව තිබ්බේ ඒ තැනැත්තගේ නිවීම, සමාජයේ ශෝධනය මේ දෙකම එකවර සාධනය කරලා දෙන්න, ඉෂ්ට කරලා දෙන්න. ඒ නිසා ඒ නිදහස් වෙච්ච පිරිස ආය කවදාක්වත් මිනි මැරුවේ නැහැ. ආය කවදාක්වත් හොරකම් කරේ නැහැ. ආය කවදාක්වත් යටත් වශයෙන් තිරිසංගත සත්තු පවා ඒ බේබදුකම් කරන්න දිච්ච ධනපාල ඇත. ඉතින් ඒ ඇතා පවා බුදු කරුණාවට එක්හසු වීමත් සමග ඒ බේබදුකම අත්හැරියා. මේ කාල පරිච්ඡේදය තුල අපි හැමදෙනාම එක කෙනාට දොස් කියා ඉන්න යුගයක ඔයත් මේ ගවේෂණාත්මක ස්වභාවය, මේ විමර්ශන ස්වභාවය මෙනෙහි කරලා බලන්න. ඒ විමර්ශනයේදී තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේත් මහා භයානක සමාජයට පිළල වෙච්ච, සමාජයට කරදරකාරී භාවයට පත්වෙච්ච, සමාජයේ අයින් කරපු, ඒ වගේම සමාජයේ විසින් පිළිකුලෙන් බලපු, ගරිහාවෙන් බලපු මහා පිරිස් සුද්ධ කරා. ඒ වගේම ඒ පිරිසව දඬුවමකින් තොරව මහා සිල්ලුතුන් භාවයට පත් කරා. ඒක වැරද්දක් නෑ. අර වේතනයකට මුදලකට අර පිරිස ඒ මිනිමරුකමෙන් සුද්ධ කරවලා සමාජයට දාපු ක්‍රමේ නෙවෙයි තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ සිද්ධ කරේ. මොකද මේ ලෝකේ අපි හදාගත්ත නිර්ණායක වැරදි නිර්ණායක. ඒ වැරදි නිර්ණායක තුල අපි හිතනවා මේ වැරදි කරන අයට මේ ජීවිතේම විපාක දෙන්න ඕන කියලා. වැරද්දට පක්ෂ විපක්ෂ ભેදයක් නෑ පිංතුනි. හිතන්න සමහර බොරු කියන කෙනෙක් ඒ බොරු කිව්වා කියලා උසාවිය නොමග යවුවා කියලා සමහර වෙලාවට මහා බන්ධනයකට දඬුවමකට ලක් වෙලා ඒ තැනත්තා දුක් විඳිනවා. සමහර බොරු කියන කෙනෙක් ඒ බොරු කියන කෙනා රජුන් සතුටු කරලා නැත්තම් රජුව හිනස්සලා ගම්වර මහා වැටුප් ලබාගෙන එයා බොරු කියලා හරි ඒ අපේ ඉතින් සමහර වෙලාවට උපදේශක කියලා දාගෙන ඇති අර තමාගේ හිත සතුටු කරන්න අවශ්‍ය හේතු කියද්දි බොරුනේ කියවෙන්නේ. ඒ අය වැටුප් ලබාගෙන සෝසේ ජීවත්. එතකොට ditta ධම්ම වේදිනියේ ලෙස මේ ජීවිතේම බොරු කියන අයගේ විපාක ලැබෙනවා.
සමහර වෙලාවට ඒ යුද්ධ කාලේ ඒ මිනී මරද්දී මිනී මැරීම පාපයක්නේ. එතකොට ඒ රජය තුල මොන දඬුවමක්ද ක්‍රියාත්මක කරන්නේ කෙනෙක්ව ඝාතනය කරොත් එහෙම ඒ ඝාතනය කරපු ඒ කරුණට මරණ දඬුවමවත් හිමි වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි පහුගිය කාලේ ඝාතනය කරද්දී සතුරා කියලා රජයේ හඳුන්වපු ත්‍රස්තවාදීන් කියලා රජයේ හඳුන්වපු පිරිසකට ඒ මරණය උරුම කරලා දුන්නොත් දේශපුත්‍ර කියන විශේෂ සම්මාන පවා විශේෂ වරප්‍රසාද පවා ලබලා දුන්නා. එතකොට ඒ අය වැජබෙනවා අහවල් සම්මානය මට තියෙනවා අහවල් වරප්‍රසාදේ මට හිමි වුණේ මං අච්චර මිනිස්සු මැරුවා මෙච්චර මිනිස්සු මැරුවා කියලා ඒත් බොහොම උජාරුවට කියන්න පුළුවන්. එතකොට ඝාතනය කිරීම ප්‍රාණඝාතය කිරීම මේ ජීවිතේ විපාක වාර ලැබෙන දෙයක් නම් අර පිරිසට ඒ අකුසල විපාක ලැබෙන්න එපා. එහෙම නිර්ණායක මේ ලෝකේ නැත. භාග්‍යතුන් වහන්සේලාත් එහෙම ಜಾති දේශනා කරලා නැහැ. හැබැයි අපි හිතන් ඉන්නවා ඒ හොරකම් කරොත් මේ ජීවිතේ මෙයාව හැඳි ගෑවිලා යන්න ඕන. බොරු කිව්වොත් මේ ජීවිතේ මෙයාට මොනවා හරි වෙන්න ඕන. වෙයි කියලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා උන් නැති වුනහම අපි ඒ පුජ්‍යලයාගේ අකුසල වේගයට නෙමේ වෛර කරන්නේ ධර්මයේ. මේ ධර්මයේ හොඳය. මේ ධර්මයේ ස්වාක්ඛාතය. මේ ධර්මයේ සාන්දෘෂ්ටිකද? මේ ධර්මයේ ඇත්තනම් ඇයි අරගොල්ලොන්ට මුකුත් කිසි හෙනයක් නැත්තේ? මේ ධර්මයේ ස්වාක්ඛාතනම් අච්චර වැරදි කරන කට්ටියන කිසි දෙයක් නැහැ. අපිටමයි ඔක්කොම කියලා සමහර වෙලාවට මෙසිවිලි කියන පිරිස් ඔයත්තුන්ට සම්මුඛ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි තමන් හරියාකාරව දැනුම හදාගත්තේ නැතිකම. හරියාකාර දැනුම නොදන්නකමට සහ මෙන්න මේ දෙකම අතර භයානක දේ තමයි බාහිර දන්නකම. චුට්ටක් එහෙම් මෙහෙන් දැනගත්ත උතින් මේ ව්‍යසනය ඇති වෙනවාමයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේලා ධර්මයේ තුල අපිට මේක කාරණාවක්වත් බැහැර කරන්න ඒ වගේම මෙනෙහි නොකොට අත්හැරගෙන යන්න විශේෂයක් නොකට යන්න පුළුවන්කමක් නැහැ. ඒ හැම දෙයක්ම අපට විශේෂයි. ඉතින් ඒ විශේෂත්වයත් එක්ක තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ මේ චුතෝපපාත ඥානෙ දකින්නවා කියනවා මේ ප්‍රධාන නිරහයක්. ඒ ප්‍රධාන නිරහය තුල ඇසින් යම් රූපයක් දකිනං රූපයක් පේනවා නම් ඒ රූපය මහා ගොරෝසුම රූපයක් අනිතුම රූපයක්. ඒ කියන්නේ හිතන්නකො සමහර වෙලාවට මෙහෙන් ඇඟ කපාගෙන යනවා. ඒ ඇඟ කැපුණට නැවත මේ මරණය සිද්ධ නොම වෙලා ඉපදෙනවා. නැවත ඉපදෙනවා. නැවත උපත සිද්ධ වෙන නිසා ඒ කැපීමේ වේදනාවට ලක් වෙලා වාසය කරන නිසා සමහර වෙලාවට එය හඳුන්වනවා සංජීවය කියලා. ඒ සංජීවයේ කොච්චර ඝාතනය කරත් නැවත ඉපදෙනවා. මේ ස්වභාවයත් එක්ක ඒ ඝාතනය වන මහ භයානක ගතිය තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ දකිනවා රූපයක් නම් ඒ රූපය ඇත්තටම මහා භයානක රූපයක්මයි ගොරෝසු රූපයක්මයි අනිටු සාහසික රූපයක්මයි තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ දකින්නේ. ඒ වගේම මේ ප්‍රියමනාප රූප නිරේ තුල තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ දකින්නේ. අපාය තුල තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ දකින්නේ. අකමැති ස්වභාවයෙන් පිළිපිලි යන රූපයක්ම දකින්නේ. ඒ වගේම යම් සද්දයක් අහයිද ඒ අහන්න තියෙන හැම සද්දයක්ම විලාපයක්මයි වියරු හඬක්මයි භයානක ගොරෝසු හඬක්මයි. ඒ එක අක්ෂරයක්වත් සාන්ත ප්‍රනීත සුඛ කර්ණ රසායන හෘදයාංගම පුෂ්පභානි මදුභානි වචන නැහැ. ඒ ඇත්ත ලතෝනි තියෙන හඬ. ඒ ඇත්තන්ගේ ගොරෝසු භයානක ත්‍රිවුර දුක් විඳින ස්වභාවය බැගෑපත්ව විශ්වයට මුදාහරින භයානක ගතියක්මයි පෙනෙන්න තියෙන්නේ. ඒ වගේම යම්කිසි නහයෙන් විඳ යුතු ගඳක් සුවඳක් තියේද ඒ සමස්ත ගඳ සුවඳම කටෝරයි. නහය කඩන් යන සමර්ථයි.
නහය ඉස්මුල් උතුරුවන්න. ඒ කියන්නේ නහයේ සමහර එන මේ ගඳ සුගන්ධය මේ දෙක වමනේ ආහාර උඩට නංවන්න ඉස්මුල් උතුරලා යන්න තරම් මහා භයානක. මොකද අනිත් ඒවා ඔක්කොම කන කියන්නේ සීමාවකට සද්දයක් වැහිලා නවතින දෙයක්. ඇහැ කියන්නේ ඒ ඇහැ ඇතුළට රූපේ උරා ගන්නෑ. ඇහි ස්පර්ශ වෙනවා විතරයි. හැබැයි මේ ගන්ධය කියන එක ඊට වැඩිය ගොරෝසු. ඒ ගන්ධය ආග්‍රහණය වෙලා ඇතුළට යද්දී මේ බඩේ තියෙන ආහාර පව එළියට විසි කරන්න. ඒ ඇතුළට යන නාලයේ දිගේ ඉස්මුල් නැත්තම් මොළය හිස කැක්කුම් ඇති කරවන්න, මොළේ ඉස්මුල් උතුරන්න තරම් මහා කටෝර භයානක නිර්මාණ නැත්තම් ගන්ධයන් තමයි ඒ ලෝකයේ තුල හදලා තියෙන්නේ. අපේ ලෝකයේ තුල ඒට සමාන සමහර තැන්වල කුණු ගොඩක් ළඟින් යද්දී නගර සභාව වර්ජනය කරපු වෙලාවක ඒ වීතිවල තියෙන කුණු වල දුර්ගන්ධය වහනය වෙද්දී අපටත් සමහර තැන්වල වමන යන ගතිය නැත්තම් ආහාර උඩට නගිනවා කියන්නේ වමන යනවා කියන එක මෙන්න මේවා එන්න පුළුවන්. ඒ වගේම දිවෙන් යම්කිසි රසයක් විඳීද ඒ හැම රසයක්ම කවරදහක්වත් ආස්වාදයේ ජනනය කරන. ඒ වගේම කැමැත්තක් ඇති කරවන ප්‍රණීත රස නෑ පිංගතුනි. ඒ තැන්වල සමහර වෙලාවට කුක් පිපාසික ස්වභාවය නැත්තම් මේ කැකෑරිච්ච මූත්‍ර කැකෑරිච්ච අසූචි තමයි ආහාර විදිහට ලබලා දෙන්නේ. ඒ වගේ ආහාර කෘත්‍ය සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේ කර්ම කෘත්‍ය. ඒ කියන්නේ ආහාර කියලා පෙන්නලා අපි රිද්දන එකක් තමයි. ආහාරයෙන්මත් රිද්දනවා නම්, රූපයෙන්මත් රිද්දනවා නම්, සද්දයෙන්මත් රිද්දනවා නම්, ඒ වගේම ඊළඟ කාරණාව තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දුනා පහස. අපි සමහර වෙලාවට මෙන්න මේ පහස විතරයි අරමුණු කරලා තියෙන්නේ. නිරේ ඔසවලා පොලේ ගහනවා, කෑලි කෑලි වලට කපනවා, මේ මහා වේදනාවක් විඳගෙන ඉන්න තියෙන්නේ කියලා මේ ඇඟට රිදවන රිදිල්ල ගැන තමයි අපි නිරේ අහලා තියෙන්නේ. ඇඟ විතරක් නෙමෙයි පිංතුනේ, මුළු පසෙඳුරම්ම හිරිවට්ටනවා, මුළු පසෙඳුරම්ම රිදවනවා, මුළු පසෙඳුරම්ම ඒ පසෙඳුරම් පිනවන්න තියෙන ලකුණක් පේන මානකවක් ඒ නිරේක අපායක නෑ පිංතුනේ. ඒ වගේම යම් සිතින් දහමක් දැනගන්න පුළුවන්ද එවැනි චිත්ත ඒකාග්‍රතාවයක් ඒ නිරේ ලබලා දෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ රෝහලක ඉන්න අම්ම කෙනෙක් මෙනෙහි කරන්න පුළුවන්, අද මගේ ඇහැටත් තියෙන්නේ කපන කොටන ලෙඩ්ඩුන්ගේ රූප දකින්න. අද මගේ කනටත් විලාප තියෙන කෑ ගහන තුවාල වලින් අසනීපෙන් හිස් කැක්කුමෙන් කෑ ගහන සද්ද තමයි මට ඇහෙන්න තියෙන්නේ. ඒ වගේම ඇඟටත් හැම පැත්තෙම කටු ගහලා යටත් වශයෙන් මල මූත්‍ර මාර්ගවත් නිදහසේ නෑ. ඒ හැම එකක්ම ඒ වෛද්‍යවරු හෙදියන් ග්‍රහණයට අරගෙන මට ඒ හැම ස්ථානිකම පීඩා පද්වන්න සමර්ථයි, කායික සැනසීමක් නෑ කියලා. ඉතින් මෙහෙමනි මමත් ඉන්නේ නිරේක හා සමානවනේ, මමත් ඉන්නේ අපායකනේ. ඉතින් මේ ස්වභාවය නැත්තම් ඒ ස්පිරිතාලේ බෙහෙත් ගඳ මෙන්න මේවත් එක්ක ගලපලා ඉන්න පුළුවන්. හැබැයි පිංතුනේ අපිට ඒ ඉන්න අතරේ ඔයත් ටිකක් හිස ඔසවලා බැලුවොත් හැම රෝහලකම සමහර වෙලාවට හෙදිය හෝ ඇත්තෝ ජීවිතේ මේ ධර්ම ඉක්මවා යන පිරිස් නෙවෙයි. ඒ තමන්ගේ මේසේ හරි චූටි බුද්ධ ප්‍රතිමාවක්, බුද්ධ රූපයක් තියාගෙන ඒක ආලෝකවත් කරගෙන එදෙස බලාගෙන මේ ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සැනසීම කොච්චර සුඛදායකද කියලා මෙනෙහි කිරීමෙන් ඉන්නවා ඇති. යටත් වශයෙන් ඔයත්තුන්ගේ හැම ප්‍රණීත කටයුත්තකදීම ඉතින් වාහනයකවත් ඉස්සරහා, ඒ වගේම ව්‍යාපාරයකවත් ඉස්සරහා ඒවා අමතක කරන්නේ නැහැ. තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් උදෙසා ප්‍රතිමාවක් එක්කහසු කරගෙන මේ බුද්ධ ගුණයන් අර මහා වේදනාවක් ඉස්සරහා හිතට ගලප ගන්න පුළුවන් ගතියක්. එහෙම නැත්නම් දැන් වයසයිනි චුට්ටක් ඉවසන්න. මේ ධර්මයේ පුරුදු කරගත්තේ නැද්ද කියලා ධර්ම සංඥාවක් ඇහෙන ගතියක් මේ සමාජය තුළ තියෙනවා. එතකොට ඒකත් එක්ක අපි හිතන්න පුළුවන් මමත් නිරේ ඇඟට ඇතිතරම් වද දුන්නාවයි, කනට ඇතිතරම් භයානක හඬවල් ඇහිච්චාවයි,
ඇහැට භයානක රූප පෙනිච්චාවයි අපි මේ මිනිස් ලෝකයෙන් ගණන් හදාගෙන හිතලා තියෙන්නේ ඒවා අපිට යම් පමණකට සමාහන් කරගන්න පුළුවන් යම් පමණකට දුරු කරගන්න පුළුවන් ඒත් මං බුදුගුණ වඩනවා. මොකද එහෙම කතා ප්‍රවෘත්ති තියෙනවානේ ශාසන ඉතිහාසයේ. ඒ කොටියෙක් කන ගමනක ධර්මයේ මෙනෙහි කරලා කටිය ඉන ප්‍රදේශයට කද්දි සෝවාන් වෙච්ච කතාව. ඒ වගේම මහා කළුගලකින් උකුල් ඇටේ බිඳගෙන මේ භාවනා කරලා සෝවාන් මග්ගඵල උපදවගත් ස්වභාවය. උල තියපු ගමනක උල උඩ ඉද්දැද්දී ඒ උලේ යැමිනිලා ටික ටික බැහැගෙන යද්දිත් ධර්මයේ මෙනෙහි කළා සෝවාන් වෙච්ච කතා ප්‍රවෘත්ති රහත් වෙච්ච කතා ප්‍රවෘත්ති ඇතිතරම් මගමානෝක කතා ප්‍රවෘත්තියේදී අතුන් ලවා පාගවද්දී මෛත්‍රී කළා ජයගත් අවස්ථා සාමාවතී කතා ප්‍රවෘත්තියේ ඒ ගිනි තියෙන වෙලාවක මෛත්‍රී කරලා ඒවා ජයගත් ස්වභාවය මේ වහලා තියෙන නිසා අපි මේ ස්වභාවයත් එක්ක සමහර වෙලාවට නිරය ගලපන්න පුළුවන් අපාය ගලපන්න පුළුවන්. නමුත් පිංගුතුනි මේවට දැනුම හදාගන්න ඕන. මේ බණ අහනවා වගේම ඔයත්ෝ තවත් නොදන්න කාරණා තියෙනවා. ඒ තමයි ඒ ධර්මයේ සජ්ජායනා කිරීම පොතපත කියවීම. පොත්පත් කියවගෙන යද්දී ඒ කියවන ක්‍රමයකුත් තියෙනවා. අපේ සංසුන්ව දැන් මේ සමහර වෙලාවට මේ ධර්ම දේශනාව ඔයත්ෝ කාරණා එකින් එක මේ පැයක කාලයක් නේ තියෙන්නේ. ඒ ශීඝ්‍රව වේගයෙන් කියාගෙන යද්දී අර මෙනෙහි කරන්න ඕන කාරණා සමහර විට අලුත් කාරණා ඒ මෙනෙහි කරන්න ඕන කාරණා උඩට වැටෙද්දී පරණ කාරණා යට යන්න පුළුවන්. හැබැයි මේවා කියව ගන්න පුළුවන් නම් ඒ කියවීම තුළ Tamanට ඕන තැන නවතින්න පුළුවන්. නැවතිලා ඒවා විශ්ලේෂණය කරලා ඒවා බෙදාගෙන ඒ වගේ පද බෙදාගෙන ඒවා කොහොමද එක්කාසු වුනේ කියලා නැවත නැවත මෙනෙහි කරලා විමර්ශනය කරලා යම්කිසි සිහි කටයුතු දෙයක් නම් ඒ නැවත නැවත සිහිපත් කරගෙන ඊළඟ පියවරකට යන්න පුළුවන්. නමුත් මේ වගේ බණක් අහගෙන යද්දී එහෙම පියවරවල වලට යන්න කාලය මදි. ඒ නිසා පිංගුතුනි මේ අහපු සූත්‍ර නැවත නැවත ඔයත් කියව ගනිද්දි මොකද මේ සමහර වෙලාවට ඒ සූත්‍රය ඔයත්ෝ එකපාරටම කියවන්න ගියොත් මේ කන සූත්‍රේ නැත්තම් මොකක් හරි සූත්‍රයක් වේවා ඒක එකපාරටම බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයක් හොයාගෙන කියව ගන්න ගියොත් එහෙම මේ රහ මේ ප්‍රණීතතාවය මේ විශේෂත්වය එන්නේ නැහැ. මිනිහ කියලා බලයි මේ එක පිටුවක භාගයක්වත් නැති මේ සූත්‍රයක්ද මේ ස්වාමීන් වහන්සේ විශ්ලේෂණය කරගත්ත කියලා. පොඩි සූත්‍ර කොටාසනේ තියෙන්නේ. ඉතින් ඒවත් එක්ක සදෙව් නැත්තම් සදෙව් කියද්දී සමහර වෙලාවට මේ සද්දය ගන්ධ රූප සද්ද කියන එක සඳ කියලාත් හඳුන්වනවා. එතකොට මේ pāli පැත්තේ තියෙන කොටාසෙට වැඩි සිංහල පැත්ත අමාරු වෙන්න පුළුවන්. ඉතින් මේවා කියවගෙන මේවා අහලා නැවත ඒවා කියවන්න යද්දී ඒ කියවන්න යාම තුළ විශේෂතාවයක් එනවා. ඒ විශේෂතාවය Tamanට හිතේ හැටියට ඒක මවා ගන්න පුළුවන්. දැන් කාගේ හරි හඬකින් නම් ඒක අහන්නේ ඒ හඬත් එක්ක සමහර කිලිටි සුමන්ට තැන් එන්න පුළුවන්. ඒ හඬ ඇදීම නිසා නැත්නම් ඒ හඬ වේගවත් වීම නිසා ඒ හඬ ශෝකී වීම නිසා ඒ හඬ අතිශයින් තැම්පත් වීම නිසා ඉතින් මේ වගේ ඒ හඬේ තියෙන අබල දුබල තැන් නිසා අපිට සූත්‍රයක රස නීරස මේවා කරුණු කාරණා එක්කහ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ හඬේ පුජ්‍යල අතීත ක්‍රියාකාරකම් අනාගත ක්‍රියාකාරකම් මෙනෙවීම ඒ අනිත්‍ය જાතිත් එක්ක ගැළපිලා ඒ වගේ මුඛ්‍ය පරමාර්ථ බැහැර වෙන්න පුළුවන්. ඉතින් ඒ සූත්‍ර අහලා ඊට පස්සේ ඒවා කියව ගන්න පුළුවන්. කියවීම මිනිසා සම්පූර්ණ කරනවා වගේම විනාශත් කරනවා. ඒ නිසා මිත්‍යා දෘෂ්ටික ಜಾති කියව ගන්න ගියොත් ඒ දැනුම හදාගන්න එක වටිනවා. හැබැයි දැනුම කොයි විදිහටද අපි හදාගන්න ඕනේ? කෙලෙසද අපි හදාගන්න ඕන කියන මෙන්න මේ කාරණා එක්ක එද්දි පිංතුනි ඒ දැනුමෙන් අපිට හිතෙනවා නම් බුදුරජාණන් වහන්සේව හොයාගන්න ඕන, ධර්මයේ හොයාගන්න ඕන, මහා සංඝරත්නය හොයාගන්න ඕන.
වැඩිහිටි මව්දමාපියෝ කියන්නේ මෙහෙම පිරිසක්. ඒ වගේම පිදී උත්තම් පිදීම මේ ආකාරයෙන් වටින දෙයක් කියන ආදී මෙන්න මෙහෙම ජාතිය වගේ අන්තර්ගත වෙලා නම් ඒ ධර්මයට එක්කාස වෙච්ච, ධර්මයට සමපාත වෙච්ච, ධර්මයත් එක්ක ගැළපිච්ච කාරණා. එහෙම නැතුව අපි කියව ගන්න ලෝකයේ තුල අපේ බලය තර කරගන්න ඕන, මෙහෙමයි වෙන්න ඕනේ, මේ විදිහටයි කියලා මේ චූටි සිතිවිලි සුද්ධ කරගන්න බැරි නිසා අද කොච්චර මිනිස්සු මැරෙනවද? තමන් හිතනවා තමන්ගේ රට අනාරක්ෂිතයි කියලා. ඒ අනාරක්ෂිතයි කියලා අනාගතේ හිතිලා එක රටකට දෙන දඬුවම් නැත්තම් ඒ රට ඒ මිනිස්සු කොච්චර අසරණ කරලා තියෙනවද? ඉතින් කෙනෙක්ගේ භයානක සිතවිල්ලක් දෙකක්, ඒ කියන්නේ ධර්මකාමී නොවන සිතවිල්ලක් දෙකක් නිසා මුළු ලෝකෙම අනතුරට වැටිච්ච ස්වභාවය. දැන් මේ බෝසත්වරුන්ගේ ක්‍රමය දැන් සිරිසංගබෝ රජුරෝ සිද්ධ කරේ මොකද්ද? ඒ මාව අරමුණු කරගෙන නම් මේ ක්‍රියාන්විතය සිද්ධ වෙන්නේ මාව අරමුණු කරගෙන නම් සිරිසංගබෝ රජුරෝ හිස නිකන් දන් දුන්නේ නැහැ. ඒ හිසට මිලක් දෙනවා. ඒ මිලක් ලැබීමත් සමග සිරිසංගබෝ රජුරෝ වගේ පිරිස් ගොඩාක් ඝාතනය කරා. දැන් රජුරුවන්ට රජාන නිකුත් කරන්න යෙදුනේ මේ අහවල් කෙනාගේ හිස ගෙනත් දුන්න කෙනාට කහවණු මෙච්චරක් දෙනවා කියලා. ඊට පස්සේ සැකසහිත ඒ රජුරුව වගේ හිටපු හැමෝගෙම බිලි කැපුවා. ඉතින් රජුට දනුවම් දෙන්න බෑ මේ නිකම් පුරවැසියෙක් ඇයි මේ ඝාතනය කරලා ගෙනාවේ කියලා එහෙම දනුවම් දෙන්න බෑ. මොකද තමන් ඒ හිසට මිලක් දීලා තිබ්බා. ඒ මිලත් එක්ක අහිංසක මිනිස්සු සෑහෙන්න මැරිලා ගියා. ඒ මිනිස්සුන්ට උමනාව තිබ්බේ කහවණු 1000ක් හරි ලක්ෂයක් හරි ගන්න. ඒ කහවණු ලක්ෂයේ සිටවිල්ලෙන් බලද්දී සිරිසංගබෝ රජුරෝ නොවන කෙනත් ඒ වගේ කොණ්ඩේ චුට්ටක් උඩට ගැට ගහලා තිබ්බනම්, රවුල වැවිලා තිබ්බනම් සිරිසංගබෝ රජුරෝ වගේම දැක්කා. ඒ දැක්ක නිසායි ඒ පිරිස මර බෙල්ල කපාන ගිනිච්චේ. ඒ රජු අනුමැතිය දුන්නා නම් ඉතින් ඒ රජුගේ අනුමැතියත් එක්ක කොච්චර නරක වැඩ සිද්ධ වෙයිද? එතනදී මේ මහරජුරෝ මෙනෙහි කරනවා මේක හරියන්නේ මා නිසා මිනිස්සු ගොඩක් මැරෙනවා. මේ මරණය නවත්තන්න ඕන කියලා තමන්ගේ හිස තමන්ම කඳෙන් වෙන් කරලා ඒ යාචකයාට ලබලා දුන්නා. ඉතින් ඇත්තටම එවැනි උත්තමයෝ කොච්චර දුර්ලභද කියලා දැන් අපිට ලෝකයේ දේශ බලද්දි තේරෙනවා. තමන්ගේ ජීවිතේ බේරගන්න කී දෙනෙක් මරනවද? එහෙම නැත්නම් කී දෙනෙක් මැරෙන්න ඇරලා ඒවා වටේට මේ නිසයි මේ රට සංරක්ෂණය කරගන්න ඕන නිසයි මම මේක කරන්නේ කියලා වෙන වචන ලෝකයට මුදාහරමින් තමාගේ ජීවිතේ සුරක්ෂිත කරන්න කොච්චර උත්සාහවන්ත වෙනවද? ඉතින් ඒවත් එක්ක පිංගුතුනි අපේ ඉලක්ක නැත්තම් අපේ තියෙන මේ ධර්මයට තියෙන ඌමනාව සාසත් වෙන මට්ටමේ ක්‍රියාකාරකම් වලට අපි යොමුනොත් පමණයි අපේ ආත්මේ සුරක්ෂිත වෙන්නේ. මේ ලෝකේ අම්මෙට තාත්තෙට සලකපු කෙනෙක් කවදාක්වත් අසරණ භාවයට පත් වෙන්නේ නැහැ. ඒ වගේම අපි ආවුස ඉල්ලලා නිරෝගී භාවයේ ඉල්ලලා නිතර බෝධි පූජා පාත්වමින් ඉල්ලීම් සිදු කරනවා. බය හේතුඵල සම්බන්ධතාවයත් එක්ක අපි හැමදාම සජ්ජායනා කරන අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. අභිවාදනය කියන වන්දනමාන කිරීම. නිච්ඡං නිරන්තරයෙන් උද්ධා අපචායිනෝ උරුද අපචායනේ. දැන් සමහර වෙලාවට මේවා අර ගිරව් වගේ වේගයෙන් කියවගෙන යන නිසා ඔයත් උන්ට මේ වගේ අර්ථ මෙනෙහි කිරීමට වාරයක් නැහැ, අවස්ථාවක් නැහැ. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලං කියලා වේගයෙන් කියාගෙන ගියපුවාම ඔයත් උන්ට කවදාකවත් ඒ වගේ අර්ථ මෙනෙහි වෙන්නේ නැහැ. ඒ අර්ථයන් තමයි අභිවාදනය, වන්දනමාන කිරීම, නිච්ඡං නිරන්තරයෙන් උද්ධාපචායනෝ උර්ධ අපචායනය වැඩිහිටියන්ට ගරු කිරීම, චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ධර්මතා 4ක් වැඩෙනවා. ඒ ධර්මතා 4 තමයි ආයුවන්නෝ සුඛං බලಂತಿ. දැන් එතකොට මේක තමයි මේ අපේ සංස්කෘතියේ ගුරු මුස්ති කියලා දෙයක් තියෙනවා.
ඒ ගුරු මුස්ටි කියලා තියෙන්නේ සමහර වෙලාවට ඒ වෛද්‍යවරයෙක් නම් ඒ වෛද්‍යවරයා සමහර බෙහෙත් හංගලා තමයි ඊළඟ කෙනාට දෙන්නේ මගේ නම හැදෙන්න ඕන කියලා. අහවල් කෙනාගේ තාත්තා ඉන්න කාලේ නම් එක වේලයි කසාය බිව්වේ හොඳටම හොඳයි. අහවල් කෙනා ඉන්න කාලේ නම් එක බෙහෙතක් ඒ තුවාලෙට දාපුවම හොඳටම සුවයි. හැබැයි දැන් එයාගේ පුතා කරන්නේ ඉතින් පුතාගෙන් නම් කසාය වේල් දෙකක් විතර වගේ බොන්න ඕන. වාර දෙක තුනක් බෙහෙත් දා ගන්න ඕන. එතකොට අර තාත්තාගේ ගුණ කීර්තිය එහෙම්මම තියෙනවා. පුතත් තව චුට්ටක් අයින් කර. මේක මගෙත් නමක් හැදෙන්න ඉපෑ. ඉතින් මෙහෙම අයින් කිරීම නිසා ගොඩාක් ಜಾති අයින් වෙලා. ශාසනෙත් එහෙමයි. ශාසනෙත් අපි වෙනම සංස්කෘතික පරීක්ෂණයකට ගියේ නැත්තම් එහෙම නැත්තම් මේ පොත්පත්වල තියෙන කාරණා වෙනම නැවත විමර්ශනය කරේ නැත්තම් මේ කරුණු අපට ලැහා ගන්න බැරි වෙනවා. දැන් භික්ෂූන් වහන්සේලා දැනුම් දෙනවා. ඒ දැනුම් දීම තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ දහමත් එක්ක ගැලපෙද්දී අපි හැමදෙනාම බේරෙන්න ඉපේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාට දම්පැන් පූජා කරාට පස්සේ ස්වාමීන් වහන්සේලා මෛත්‍රී කරන්න ඕන. ඒ මෛත්‍රිය අසුරක් ගහන පමාවක් හරි මෛත්‍රිය වඩන්නේ නම් ඒ ප්‍රත්‍යයට කැපයි ප්‍රත්‍යයට සුදුසුයි කියන එක බුද්ධ වචනය. එතකොට ධර්මදර මහා වීර උතුමන් වහන්සේලා මෙනෙහි කරන්න යුතුන මේ භික්ෂූන් වහන්සේලා නිරේට යන්න හොඳ නැහැ. අපායට යන්න හොඳ නැහැ. යපායට යන්න නිරේට යන්න හොඳ නැති නිසා දන් දුන්න දායක පක්ෂයට යම්කිසි ආශිර්වාදයක් මෛත්‍රී සෙත් පිරිතක් කියන්න ඕන කියලා. ඒ නිසාම ඒ පින් වාක්‍යයට පළමුව ඉච්ඡිතං පච්චිතං තොයං කිප්පමේව සමිජ්ජතු නැත්නම් හිතන පතන જાති ඒ විදිහටම සිද්ධ වේවා. මේක ආශිර්වාදයක් නේ. පසේ බුදුරජාණන් වහන්සේලා විශේෂ වැකියක්. ඉච්ඡිතං පත්තිතං තුයිහං තුයන් නුඹේ හිතන පතන පැතුම් කිප්පමේව සමිජ්ජතු ඒ විදිහටම සමෘද්ධිමත් වේවා සමිජ්ජනේ වේවා. ඡන්தோ පන්න රසෝ යතා එහෙම නැත්නම් පුරපස්සේ වැරෙන පූර්ණ චන්ද්‍ර මණ්ඩලයේසේ. ඉතින් මේ විදිහේ මේ මණිජෝති රසෝ යතා ඡන්தோ පන්න රසෝ යතා ආදී වශයෙන් ඒ ආශිර්වාදයක් කරනවා. ඔයගොල්ලෝ හිතන පතන જાතියේ විදිහටම සිද්ධ වේවා. එතකොට ඒ ආශිර්වාදයත් එක්ක මෛත්‍රියත් එක්ක අර සංඝික දානයේ තුල ඒ ස්වාමීන් වහන්සේට යම් ඉඩක් හැදෙනවා. ඒක බුංජනයේට වැළඳීමට යම් කිසි පරිසරයක් හදා ගන්නවා. ඒ පරිසරයේදී ඔයත් උන කෙනා වැඳ ගන්න කියලා. එතකොට මේ භික්ෂූන් වහන්සේලාගේ දිනුම හදාගෙන මේ පරිසරය හදාගෙන ඔයත් උන්ට වඳින්න කියන්නේ ආශිර්වාද කරන්න. ඒ ආශිර්වාද කිරීම තමයි මිනී කරලා දෙන්නේ. මේ පින්වුතුන් ආශිර්වාද ලබා ගන්න වඳින්න කියනවා. එතකොට වැඳලා ඉන්න කාලේ මේ වැඳගෙන ඉන්න ඕනේ තප්පර 5ක්ද, පැයක්ද, පැය භාගයක්ද, විනාඩි 5ක්ද කියලා කවුරුත් තීරණය කරලා නැහැ. හැබැයි භික්ෂුන් වහන්සේලා ඒකට දැනුවත් කිරීමක් සිදු කරනවා. ඔයත් දැන් වඳිනවනේ අභිවාදනයේ මෙලෙස වැඳීම නිච්ඡන් නිරතරයෙන් උද්ධාපචායන වැඩිහිටියන්ට ගරු කිරීම චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ධර්මතා 4ක් වැඩෙනවා. ඒ ධර්මතා 4 තමයි ආවුස වර්ණ සැප බල ආයු වන්නෝ සුඛම් බලಂತಿ. ඒවා ඔයත් උන්ට කියලා දෙනවා. ඔයත් උන්ට මෙනෙහි කරවනවා. මෙන්න මේ කරපු වැඩේ නිසා මෙන්න මේ 4 එක්කාස් වෙනවා. එහෙම නැත්නම් බෝධි පූජාවකදී කොඩි එක දීර්ඝායුෂ සැලසේවා කියලා ලිව්වට එක්කාස වෙන්නේ නැහැ. මේ පිළිය උත්තම් පිළිම දෙමාපියන්ට ගරු සත්කාර කිරීම ආදී මෙන්න මේවත් එක්ක තමයි ඒව නිර්මාණය වෙන්නේ. හැබැයි ඔය ඇත්තෝ ඒකට සාවධානම නැහැ. ඔය ඇත්තොත් අර ස්වාමීන් වහන්සේත් එක්ක මහා හඩින් අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායනෝ ආදී වශයෙන් ඔය ඇත්තෝ ඒකම සජ්ජායනා කරනවා. දැන් එහෙම එකක් සජ්ජායනා නොකර ඉන්න බෑ. සිල් පිරිසට වේවා ඕනම කෙනෙක්ට ආශිර්වාද කරොත් ඔය ඇත්තොත් ඒක සෙත් පිරිතක් වෙන්නේ නැති මේ අපි කියන්න ඕන වාක්‍යයක් වෙන්නේ නැති කියලාදී අර අභිමානය රැක ගන්න මොකක් කර හේතුව නිසා භික්ෂුන් වහන්සේලාත් ඒවා නුඹලා මේක කියන්න එපා කියලා නවත්තන්නේ. නැවැත්තුවත් අර පුරුද්දට වගේ. ඒක ඔහේ අර එදා ඉඳන් අපේ ආත්තලා මුත්තලත් මේක මෙහෙම දිගටම කිව්වනේ. ඉතින් අපි නොකියුවොත් අඩුවක් නේ කියලා ඔයත් උන්න කියන්න ඕනේ. එතනින් පස්සේ ඔයත් කියන්න ඕන එකක් තියෙනවා. ඒ කියන්න ඕන එක තමයි
ඇත්තද කියලා ඒ කාරණා හතරම මතක් කරලා දුන්නට පස්සේ ඕකාස වන්දාය බන්තේ අවසරයි ස්වාමිනි මං එහෙනම් වඳිනවා මායා කතම් පුඤ්ඤං සාමිනානුමෝදතබ්බං මා විසින් කරපු හැම පිනක්ම මං ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරන්නම් සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං ඔබ වහන්සේ කරපු පින් මටත් අනුමෝදන් කරන්න ආදි වශයෙන් ඒ දස කුසල වැඩෙන නැත්තම් දස පුණ්‍යක්‍රියා වැඩෙන විදිහට ඒ වන්දනාව සිද්ධ කරලා එයත් ගියා. එතකොට මේ ශාසනයේ ඒ පිළිවෙල මේ ශාසනයේ ඒ පටිපදාව ශාසනයේ ඒ ක්‍රියාව ඇයි ගිලිහුනේ? ඔය ඇත්තෝ ඒවා ගවේෂණය කරේ නැහැ. ඔය ඇත්තෝ විමර්ශනය කරේ නැහැ. ඔය ඇත්තෝ ඒව තුල ඔය අහපු බණක හෙව්වා මිස ඒ අහන බණවල මේ ඔක්කොම එක්කාසු කරලා දාන්න බෑ. පින්තුනි ඒවත් එක්ක අපිට ගොඩාක් જાති අපේ උත්සාහයක් නැතිකම නිසා මගහැරෙනවා. තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේගේ බුද්ධ වචනයත් එක්ක ගැලපෙද්දී අපි එක පැත්තයි හිතුවේ. නිරේ ඇඟම තලාවේ. නිරේ ඇඟම කපාවේ. නිරේ ඇඟෙම්ම ලේ ගලව ගලවා මස් ගලව ගලවා නහර ගලව ගලවා ඇටකෝටු ගලව ගලවා මේ විදිහේ මහා දුකකට ඇඟම පත් කරනවා කියලා හිතුවාට ඒ ඇඟ විතරක් නෙවෙයි පිංගුතුනේ ඇහත් දුකට පත් කරනවා කනත් දුකට පත් කරනවා නහයත් දුකට පත් කරනවා ඒ වගේම සිතත් දුකට පත් කරනවා ඒ සිත තුළ කවරදාක්වත් මේ භාග්‍යතුන් වහන්සේ බුද්ධ වචනයෙන්ම දැනුම් දෙනවා මහණෙනි කවදාක්වත් ඒ සිතින් යම්කිසි දහමක් දනීද ඒ දහම අනිටු නැත්තම් මේ ප්‍රණීත දහමක් මේ බුදු ගුණයක් ගැන දැනගන්න එහෙම නැත්තම් කර්ම විපාකයක් ගැන දැනගන්න හේතුවක් නැහැ ගොරෝසු කොහොමද මම මේකෙන් බේරෙන්නේ දැන් හිතමු මේ ගෑස් පොලිමක ඉන්නවා ඒ ගෑස් පොලිමේ ඉන්න පිරිස නැත්තම් තෙල් පොලිමේ ඉන්න පිරිස මේ හිත සමාධිමත් කරන වැඩපිළිවෙලක නෙවෙයි ඉන්නේ. ඒ ඇත්තෝ මං සිතේ සමාධිය හදා ගන්න ඕන. එහෙම නැත්තම් මම මෙහෙම කරගන්න ඕන කියලා එහෙම සිතේ වෙලා නැහැනේ. ඇති තරම් දේශයෙන් පුපුටා මේ හෙන ඉල්ල තියෙන හෙන මේ ඊසාන දිග නිර්ත දිග මෝසම නෙවෙයි තව අතිරේක මෝසන් ඇවිල්ලා. මේ ඔක්කොම භංග වේවා මේ ඔක්කොම විනාශ වේවා මේ එහෙම බැරි නම් ඒ මිනිස්සුන්ට හෙන ගහන්න බැරි නම් අපට හරි කමන්නේ හෙන ගහලා මැරලා යනවා නම් කොච්චර හොඳද කියලා මෙන්න මෙහෙම තමයි අපි වාසය කරන්නේ. හැබැයි පිංගුතුනි අපි හිතාගෙන ඉන්නවා දැන් නම් මේ නිරේක ගති අපායක ගති අපිට මේ හැම තැනම මෙහෙම සිද්ධ වෙලා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලාභා වූ භික්ඛවේ සුලද්ධං වූ භික්ඛවේ කනෝ වූ පටිලද්දෝ බ්‍රහ්මචර්යාය වාසාය නැත්තම් මේ බ්‍රහ්මචාරී ජීවිතයට මහණෙනි මේක ඔබට ලාභයක් මහණෙනි මේක ඔබට යහපත් ලැබීම බඹසර විසුමට සුදුසු අවස්ථාවක ඔබ විසින් උප්පත්ති ලාභය සිදු කරගත්තා. එතකොට මේකත් එක්ක අපිට ජීවිතේ ගලප ගන්න බැරිද? මේ ලෝකේ සමහර වෙලාවට නොසුදුසුම තැනකට ලංකාව ඇවිල්ලා කියලා අපිට දැනුණාට ඒ වගේම ගොරෝසුම තැනකට ලංකාව ආවා කියලා දැනුණාට හැමතැනම ඇස පිනවන රූප නැත කන පිනවන සද්ද නැත ඒ ඔක්කොම සද්ද ඇහෙන්නේ නැතෝ මේ තෙල් නැත්ත අහවල් දෙය නෑ කියලා මේ විදිහේ අපිත් වැරදි තියෙනවා පිටුතුනි. මේවා මේ නිකම්ම පාලකෝ වැරදි ඇති. ඒ පාලකෝ වගේම ඔය ඇත්තෝ කවදාක්වත් ඔය ඇත්තෝන කරන්න පුළුවන් දේ කරේ නෑ. ඔය ඇත්තෝ හැමතිස්සෙම එහෙනම් අනිත් රටවල් වලටත් මේවා වෙන්නේ පෑය. ඒ රටවල් වල ඇත්තෝ කෙලින්ම නිරේ අරමුණු කරගෙන ජීවත් වෙන පිරිසක්නේ. අපිට නිරේ එපා සුගතිය ඕන කියලා හිතන පිරිසක් වශයෙන් ඔය ඇත්තෝ කවද්ද අන්තිමට ඔය ඇත්තෝගේ ජීවිතේ ඇත්තටම ධර්මයත් එක්ක ගලපලා මේ රටට ඒ පිරිස 225යි කියමුකෝ අපි කෝටි ගාණක්නේ අපිත් වැඩදායි පිරිසක් වෙන්න ඕන කියලා හිතුවේ. තමන්ගේ
අත්තක් ටික ටික ක්‍රමක්‍රමයෙන් වැඩි ඒ විදුලි කණුවට පාත් වෙනවා. පාත් වෙනකන් ඉඳලා හැත් විදුලි බල මණ්ඩලයට දැනුම් දෙනවා මේ අපේ ඉඩ මේ අත්තක් අන්න කම්බි උඩටම වැටෙන්න පාත් වෙලා ඔයගොල්ලෝ ඇවිල්ලා කපන්නේ නැද්ද? මෙන්න මෙහෙම ගතියක් තමයි අපි කෙරෙහි පවතින්නේ. ඊට පස්සේ ඒක ලෝකෝට වැඩුණා නම් ඒ ගමටම විදුලිය විසන්ධි කරලා ඕන අර ප්‍රධාන බල සැපයුමෙන් අයින් කරලා ඕන ඒ අත් ඉවත් කරන්න. එතකොට නිමාඩු දවසක නැත්තම් විශේෂ දවසක ඕන එනවා අතු කපන්න. මේ රාජ්‍ය ආයතන තිබ්බට කමන්නේ. සමහර වැඩිහිටි ඇත්තෝ ඉන්නවා. වයසක ඇත්තෝ. එයාට කැත්තක් උස්ස ගන්න බෑ. ඒ වගේම ඒ ඉඩම වපසරිය වැඩි. ඒ වැඩි වපසරියක වැඩ කටයුතු කරගන්න බෑ. මෙන්න මේ වගේ විශේෂතාවලට විතරක් නැතුව තමන්ගේ පර්චස් 10 15 කෑල්ලේ ඒ අතු කෑල්ලක් එතන ඉස්සරහා තියෙන පාර කෑල්ල. මේ පාර කොටස අතු ගා ගන්න බැරි නම් වලක්වා ගන්න බැරි නම් ඉතින් ඒවත් එක්ක දැන් හිතන්න තමන්ගේ ඉඩම ඉස්සරහා වලක් තියෙනවා. ඔය වල ළඟ වාහන කීයක් තිරිංග තද කරන්න ඕනද? ඒ තිරිංග තද කිරීමත් එක්ක ඒ බ්‍රේක් පෑඩ් ගෙවෙනවා නම් නැත්නම් ඒවා ගෙවෙනවා නම් එන්ජිම හිර වෙනවා නම් ඒ හිර වෙන තැන් කොච්චර ඒ එතන හොඳ වාහන 1000ක් ගියා නම් මාසෙකට ඒ 1000 වතාවක් එතන අතරේක තිරිංග යෙදීමත් එක්ක තෙල් බිඳුවක් හරි වැඩියෙන් පිච්චුණා නම් ඒ බ්‍රේක් පෑඩ් නැත්නම් බ්‍රේක් මෙවලම් උකුණිහිසක ප්‍රමාණයක් හරි ගෙවුණා නම් අපි ඒක ඉතුරු කරනවා නේද? පස් චුට්ටක් දැම්මම අපිට ඒ වගේ ගොඩාක් ಜಾති කරන්න පුළුවන්. ඉතින් එහෙම හිතන්නේ නැති තාක්කල් මේවා පැතිරලා යනවා. අපි දන්නවා මේ සමහර වෙලාවට අතීතයේ ඇත්තෝ කැපකිරීම සිදු කරා. ඒ අතීතයේ ඇත්තෝ කැපකිරීම සිදු නොකිරීම නිසා ද ආත්මාර්ථකාමීකම දැන් හිතන්න මේ කොරෝනා වීසනේ. ඒකට ඇඟට ප්‍රතිශක්තිකරණය හැදෙන්න දුන්නොත් ගොඩාක් කට්ටිය මැරේවි. හැබැයි ඇඟ විසින් ඒක හදාගත්තොත් ඊළඟ පරම්පරාව බොහොම නිරෝගී පිරිසක් බවට පත්වේවි. දැන් අපිට ඒක ඇඟෙන් හදාගන්නකම් ඉන්න බෑ. අපි අතිරේකව මේ මෙවලන් එක්කහසු කරගෙන අපි ඉන්න කාලේ අපි නිරෝගීව ඉන්න අපේ ආත්මය කැප කරන්නේ නැතුව අපේ ආත්මය සංරක්ෂණය කරගන්න උත්සාහවන්තයි. මේ කාරණා ගැඹුරින් හිතලා බලන්න. ඒකත් එක්ක එතකොට ඇඟ ඒවට අවශ්‍ය ප්‍රතිදේහ බාහිරෙන් ලැබීම නිසා මන්දෝත්සාහී වෙනවා. ඒ ඇඟව කොච්චර දුර්වලභාවයට යනවද? ඉතින් මේවත් එක්ක පිංගුතුනි අපේ අතිශය දරුණු ආත්මාර්ථකාමීත්වය නිසාම සමහර ප්‍රශ්න විසඳෙන්නේ නැතුව ගියා. සමහර ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න බැරුව ගියා. එතකොට ආලෝකයේ ළඟ අඳුර නැහැ, අඳුර ළඟ ආලෝකය නැහැ. අපි ඇත්තටම ඒ ධර්මකාමී පිරිසක් නම් ඒ ධර්මකාමී පිරිසට ඉහළ ඇත්තෝ අනුගත වෙන්න වෙනවාමයි. මොකද ඒක තමයි ලෝක ස්වභාවය. දැන් අශෝක රජුරෝ පොඩි කාලයක ඝාතන සංස්කෘතියක් ගෙනිච්චට ඒ ප්‍රදේශයේ ධර්මකාමී වුණා. එතන රහතන් වහන්සේලා හිටියා. ඒ සාමණේර නම උගන්නපු පාඩම අද එහෙම පාඩම් උගන්වන්න සමාජයේ නැහැනේ. ඒ නැති නිසා ඒ ඡණ්ඩාශෝකලා ධර්මාශෝකලා වෙන්නේ නැති ගතියක් තියෙනවා. ඉතින් ඒවා විසඳ ගන්න තියෙන ක්‍රමය අපේ ලාභය. මම කියන්නේ මේ ඒ පාලක පක්ෂයේ ගෙනෙන වැඩපිළිවෙල අතිශයින් මටසෙලිටුයි, අතිශයින් සුන්දරයි, අතිශයින් සුබරයි කියලා. එහෙම එකක් නැහැ. ඇත්තෝ බොම ගොරෝසු විදිහට ඒ නුවණැති හැම දෙනාම දන්නවා. සමහර නුවණ නැති පිරිසට ඒවා කියව ගන්න බැරි වුණාට ඒ නුවණැති හැම දෙනාම දන්නවා ඒ කට්ටිය කොච්චර ප්‍රමාණයකින් සැලසුම් හදාගෙන මේ රටට වන හානිය නොදැක ඉන්නවද මේ ඔක්කොම දන්නවා. නමුත් පිංගුතුනි අපි මේ ගෑස් පොලිමේ හිටියා, කිරිපිටි පොලිමේ හිටියා, පොහොර පොලිමේ හිටියා, තෙල් පොලිමේ හිටියා. මේක තමයි හොඳම නිරය, මේක තමයි හොඳම අපාය, මේ ඉන්න හිතන රටක් නෙවෙයි කියලා අපි කාටදෝ බැන ඒ ඇත්තොන්ගේ වැරදි වලට තමන් ගරිහා කරගෙන ඉන්නවට වඩා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනයත් එක්ක මේක අපට ලාභයක්. මේ ලාභය මනා ලැබීමක්, මේ බඹසර විසුමට සුදුසු අවස්ථාවක් අපි උපදව ගත්තා. ඉතින් භාග්‍යතුන් වහන්සේ
දැක්ක කියනවා මේ මනුස්ස ලෝකේ එහෙම අර්බුද නෑ. මනුස්ස ලෝකේ අපි බලහත්කාරයෙන් දාගත්ත අර්බුද මිස විසඳගන්න බැරි අර්බුද නෑ. හැබැයි නිරයක ඒ හටගත්ත කර්මයේ විපාක වාර වශයෙන් හටගත්ත අර්බුද තියෙනවා. ඒවා මොනම හේතුවක් නිසාවත් විසඳගන්න බෑ. හැබැයි මනුස්ස ලෝකේ මේ හැම අර්බුදයක්ම මෙනෙහි නොකර සිටීමේ මගහැර යාමෙන් එව නැත්තම් ධර්මකාමී වීමෙන් විසඳගන්න පුළුවන් જાති. ඒ විසඳගන්න පුළුවන් අර්බුද ඇස්සේ අපේ මේ ෂණය පරිහරණය කරමු. ඒ සඳහා මේ හැමදෙනාටම මේ ධර්ම දේශනාව ධර්ම ශක්තියක්, ජීව ශක්තියක්, ජීව බලයක් වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. එසේ ප්‍රාර්ථනාවෙන් අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයන් ගැන කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පදිංචි කසුනිකා තෙන්නකොන් ගිහෙලියේ සහ බදුල්ලේ පදිංචි නිලන්ති තෙලකරත්න මෑණියන් ඇතුළු පින්වන්ත පිරිස විසින් එයත්න් විශේෂ අරමුණක් තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පදිංචි ඉන්දුජ රත්නායක එකම පුතුණුවන්ගේ 29 වෙනි ජන්මදිනය අදට යෙදලා තියෙනවා. ඒ නිමිත්තෙන් නිදුක් නිරෝගී චිරජීවනය හා ධර්මාවබෝධයේ සැලසේවා කියන අදහසින් සියලු කටයුතු සාර්ථක වේවා කියන සෙත් පැතීම සිත්හි දරාගෙන මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරන ඒ වගේම හදිසි අනතුරකට ලක් වූ ප්‍රසාද් තිලකරත්න සහෝදරයාටත් ඉක්මන්සුව ප්‍රාර්ථනා කිරීම, එවැගේම සුජීවත්ව සිටින තිලකරත්න මෑණියන් හා සහෝදර සහෝදරියන් සැමට ආශිංසන ආශිර්වාද කිරීම, මියගේ දෙපාර්ශවයේ හැමදෙනාටම පින් අනුමෝදන් කිරීමේ අදහසින් ඒ පින්වන්ත පිරිසත් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරන ඒ වගේම පානදුර හිරණ පදිංචි තුෂාරද සොයිසා මැතිතුමා, දිස්නා ජයලත් මැතිතුමිය ඇතුළු පින්වන්ත පිරිසත් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරනවා. ඉතින් ඇත්තුන්ගේ තරමනක් තිබෙනවා. පානදුර හිරණ මනහර වේනේ පදිංචි සුවේසි විභාවී හා සුසති විකාශී කියන දරුවන්ගේ පළමු උපන්දිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, එවැගේම සුජීවත්ව සිටින හේමා මංගලිකා, ප්‍රේමා ජයලත් මෑණිවරුන්ට නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, පරලොස් සැපත් රසල්ද සොයිසා මැතිතුමා, ආර්ය රත්න ජයලත් කියන මේ දයාබර පියවරුන්ට පින් අනුමෝදන් කරමින් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරන අය වගේම තවත් දායකත්වයක් පවතිනවා. අංක 114න් 188න් 3 තිරිවාණේගම කලගෙඩිහේන පදිංචි KKV කුසුම් ලතා රාජසේකර මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. ඉතින් ඇත්තුන්ගේ තරමනක් තිබෙනවා. පරලෝ සැපත් KKV අර්නෝලිස් අප්පු පියාණන්ට හා KKV ප්‍රේමලතා සහෝදරියට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්න. පරලෝ සැපත් සෙනේහාමි රාජසේකර පියාණන්ට සහ කිත්සිරි රාජසේකර සොහොයුරාට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්න. සුජීවත්ව වෙසෙන මව්වරු දෙපළට නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, පවුලේ සියලු දෙනාට සෙත සාන්තිය ලබා ගැනීම සඳහා නිර්වාණ අවබෝධ කර ගැනීමට ප්‍රඥා සම්පත්තිය ලබා ගැනීමටත් ධර්ම දේශනා කරපු අපටත් උතුම් ධර්මාවබෝධයේ පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරන ඉති අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයන් ගැන කටයුතු සිදු කරන ඒ පවුල්වල මියගිය සියලු ඥාතීන්ට බුදු පසේ බුදු මහරහත් මහෝත්තමයන්න් වහන්සේගේ අනන්ත ඥානශීල තේජානුභාව බලයෙන් මේ හැම පිනක් මැසේවා, පෙනේවා, දකේවා, දැක පැමිණ මේ පින් අනුමෝදන් වලා සැපෙන් සැපයට පත්වේවා. ධර්ම ශ්‍රවණය කරන මේ පින්වතුන්ගේ නමින් මියගේ හැම දෙනාටමත් මේ හැම පිනක්ම සැපේ පිණිස වේවා. ඒ වගේම ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගැන කටයුතු සිදු කරන පින්වතුන්ගේ පවුල්වලේ උපන්දින සමරනවාද ඒ උපන්දින සමරන දුවා දරුවන්ට සුබම සුබ උපන්දින වේවා.
ඒ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක භාවයට පත් වේවා. සුජීවත්ව වාසය කරන වැඩිහිටි මව්දමාපියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදා වේවා. ධර්ම ශ්‍රවණය කරන මේ පිංගුතුන්ගේ ඒ උපන්දින සමරන අධ්‍යාපනය හදාරන එවගේ වැඩිහිටි මව්දමාපියාදී හැමදෙනාටම ධර්මකාමී ජීවිත උරුම වේවා. අපි හැමදෙනාටමත් අපි හැමදෙනාම හැදුවලු දෙමාපියන්ටත් නැස පාදා දුණු ගුරුතුමන්ටත් මේ හැම පිනක්ම සැපෙන් සැපේ පිණිස වේවා කියන මෛත්‍රී සිත් පවත්වමින් එකටම දෙවියන්ට ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ හැමදෙනාටම අපි ආශිර්වාද ආශිර්වාද පවත්වනවා. රත්නත්‍රේ අනන්ත සූවිසි ගුණ බලයෙන් ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා තබන පියවරකට පාසා නිති ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා කියලා. ඒ වගේම මේ පිදිය උත්තම් පිදීම දෙමාපියන්ට සත්කාර කිරීම සැලකීම දැනුම වඩා ගන්න පොත්පත් කියවීම කියන මේ විශේෂතා එක්කම ඒ ගුරුවරුන්ට සැලකීම ආදී මේ වගේ කෙලවරක් නැති ආනිසංස තියෙනවා. මේ ලෝකේ සක්දිව ආදී විශේෂ වරප්‍රසාද උපදව ගන්න සමර්ථ වුණේ තමන්ගේ මුළු ආත්ම භාවයම දෙමාපියන්ට පොදු වැඩවලට කැපකිරීම නිසා. ඒ වගේම සාමජාතකයේ අද දක්වාම අපේ හදවතේ ගැඹුරුම තැන තැන්පත් වෙලා තියෙන මහඝන වනාන්තරයක අම්මෙට්ට තාත්තෙට්ට සලකපු විදිහ. ඒ බෝසත් ගතියට එක්කාස වීම මේ බහුශ්‍රృతතාවය විශේෂයෙන්ම පොත්පත් කියවද්දී බහුශ්‍රృత භාවය තියෙනවා. ඒ බහුශ්‍රృత භාවය කිසි කෙනෙක්ට තමාව අභිභවනය කරන්න බැරි මහා ඕභාසයක් මහා ආලෝකයක් හදලා දෙනවා. ඒවා මෙලව ආනිසංස පිදි උත්තම් පිදීම තුල ඒ ගරු සත්කාරය තුල තමන්ගේ ඉෂ්ට දේවතා මණ්ඩලයේ තමන්ට වඩා ලං වෙනවා. තමන්ගේ අභිමානය තමන්ට කැමති જાති ඉර්ධයක් වශයෙන් ඉෂ්ට සිද්ධ වෙන්න තරම් මහා ආනිසංස මේ ජීවිතේ සම්පාදනය කරලා දෙනවා. ඒ වගේම පරලෝකයේදී හොඳ දෙමාපියන් සම්මුඛ වෙන්න බෝසත් දෙමාපියෝ හමු වෙන එකම හේතුව තමයි දෙමාපියන්ට සැලකීම. හොඳ තාත්තෙක් අම්මෙක් ළඟට අපිට යන්න නම් තියෙන එකම විවරය තමයි අපි හොඳ වෙන්න ඕන. අපි අම්මන්ට තාත්තට සලකන්න ඕනේ. වගේම පිදි උත්තම් පිදීම තුල බුදු පසේබුදු මහා රහතන් වහන්සේලාගේ ආශ්‍රය උන්වහන්සේලාට ගරු කරන්නේ නැත්නම් සත්කාර කරන්නේ නැත්නම් අපි යොදුන් ගණන් ඈතට විසි වෙලා යනවා මිස උන්වහන්සේලා ළඟ ඒ හෙවණ විඳ ගන්න බෑ. ඒ වගේම ගුරුවරුන්ට සලකන්නේ නැත්නම් අපිට ධාරණ ශක්තිය මතක ශක්තිය නැන නුවණ පිහිටන්නේ පොත්පත් කියුවේ නැත්නම් මේ වගේ ආනිසංස අපිට ලබා ගන්න බැයි නිසා අපි මේ හැමදෙනාටම ආරාධනා කරනවා එවැනි උත්තුංග කාර්යයන්හි නියැලෙන්න. ඒ සඳහා මාර්ග උපදේශය net fm ගුවන්විදුලිය ඇතිතරම් ඔයත්තුන්ගේ ජීවිතවලට සම්පාදනය කරනවා. ඒ වෙනුවෙන් ගීත පවා නිර්මාණය වෙලා තියෙනවා. ඒ ශිල්පය පිහිටන්න කියලා බොහොම විසිතුරු ගීතයක් ප්‍රදීප් රංගන ගායකයා විසින් ගායනා කළ තැන ඒවත් ඔයත්තුන්ට ශ්‍රවණය කරන්න පුළුවන්. අපි ආරාධනා කරනවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ ජාතියේ නාලිකාවත් එක්ක බැඳී සිටින්න. ඒ බැඳීම ඔයත්තුන්ට බණපොතක් එක්ක බැඳුනා හා සමානව වේවි. ධර්මඥානෙ දියුණු කරගන්න මහා උපකාරයක් වේවි. ඒ උපකාරය විඳගන්න ලබා ගන්න හැමදෙනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.